හරි. අපි පටන් ගමු. කට්ටිය ලොග් වෙයි. හරි. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. අපි ගිය සතියේ කතා කරා අලුත් පාඩමකින් සති දෙකක් ඇත්තටම ඒ පාඩම කතා කරා. ඒකේ පාස් පේපර්ස් වල තියෙන ගණනුත් හැදුවා. තව ඉස්සරහට තියෙනවා ඒ වගේ තව ගණන් තියෙනවා. ඒ ගණනුත් අනිවාර්යයෙන්ම හදනවා අපි. දැනට අභ්‍යාස දෙකක් අපි වෙනම හැදුවා. ඉතින් මේ වැරදි නිවැරදි කිරීම පිළිබඳව ඉතාමත් අවධානයෙන් බලා ගන්න. මොකද මේ සැරෙත් එන්න පුළුවන්. දැනට මා කතා කරපු මේ IBSL එකට කතා කරාම ඒ කට්ටිය කිව්වේ ජනවාරි මාසයේ තමයි විභාගේ තියන්න ඒ කට්ටිය සූදානම් කරලා තියෙන්නේ කියලා. ඒකෝර ජනවාරි මාසයේ අනිවාර්යයෙන්ම විභාගේ තියෙනවා. ඒකට සූදානම් වෙන්න වෙනවා. මොකද මේ සැරේ නම් නොතියා ඉන්න එකක් නැහැ. අනිවාර්යයෙන්ම විභාගේ තියයි. මොකද දැනට මේ අවුරුද්දේ එක විභාගයක්වත් තියන්න බැරි වුණා. ඒකින්ද අනිවාර්යයෙන්ම මේ ජනවාරි මාසේ ගිය ජනවාරි තමයි එකක් තිබ්බේ. මේ ජනවාරි අනිවාර්යයෙන්ම එකක් තියෙනවා කියලා කිව්වා. ඉතින් ජනවාරි මාසේ විභාගයට තමයි අපිට සූදානම් වෙන්න තියෙන්නේ. ඔය කට්ටියගේ යාළුවන්ටත් ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න. ඒ වගේම තමයි මේ ඒ කට්ටිය දැනුම් දුන්න පරිදි නැවත විභාගයට අයදුම් කරන්නත් හැකියාව තියෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් ඒක හැමෝටම කියන්න ආය විභාගයට අයදුම් කරන්න බැරි වුණ ගිය සැරේ අයදුම් කරන්න බැරි වුණ කට්ටියට නැවත වාරයක් ජනවාරි එක්සෑම් එක වෙනුවෙන් අයදුම් කරන්න පුළුවන් කියලා කිව්වා. ඒ කට්ටිය පුළුවන් තරම් උත්සාහ කරා කිව්වා නොවැම්බර් මාසයේ විභාගේ පවත්වන්න ඉල්ලීමක් කරා කිව්වා. නමුත් වරලත් ගණකාධිකරණ විභාගයේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන හින්දා ඒ කට්ටියට ඒකට ඉඩ ලැබිලා නැහැ කියලා තමයි කිව්වේ. හරි. එතකොට අනිවාර්යයෙන්ම ඔය කට්ටියට ජනවාරි මාසයේ තමයි විභාගය තියෙන්නේ. ඒකින්ද තව අපිට මාස දෙකක වගේ කාලයක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අපි ඒ කාලෙම භාවිතා කරන්න යන්න ඕනේ. අපි පුළුවන් තරම් ඉක්මනට පාඩම් ටික ඉවර කරලා පේපර් ටිකක් අවසාන සතිය වෙනකන් කරමු කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් ඒක තමයි ප්‍රායෝගිකත්වයේ තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. පේපර් තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. හරි. මම ටියුට් එකක් එවලා තියෙනවා ඔය කට්ටියට. ගිණුම් කරන සංකල්ප කියලා මාතෘකාව යටතේ ටියුට් එකක් එවලා තියෙනවා. ඒක print කරගන්න ඇති කියලා හැමෝම මම බලාපොරොත්තු වෙනවා. මොකද මේක ඉතාමත් වැදගත් මාතෘකාවක්. අපි ගිණුම් කරන්නේ කියන එක ආරම්භයේදීම කතා කරා. ගිණුම් කරන්නේදී කවුරු හරි කියලා දුන්න එකක් නේද? නීතියක් නැත්තම් කවුරු හරි කියලා දෙන උපකල්පන නේද? මේක හිතාගත්ත දෙයක් නේද? කවුරු හරි කියලා දෙන එක්තරා දෙයක්. ඒ කියන්නේ සංකල්පයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒව මත තමයි ගිණුම් කරන කියන විෂය ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් අපි මේ පිළිබඳව තමයි මුලින්ම කතා කරලා තමයි අපි මේ ගිණුම් කරන්නේ කියන විෂය පටන් ගත්තේ. ඉතින් ඔය කට්ටියට ඒක වැඩි එච්චර නුහුරු වචනයක් නෙමෙයි සංකල්පයක් කියන එක. අද මාතෘකාව ගිණුම් කරන සංකල්ප. හරි? ගිණුම් කරන සංකල්ප. මේක තියරි පාර්ට් එකක්. හදන්න මේකේ ගොඩාක් දුරට අඩුයි. ගිණුම් කරන සංකල්ප. මේක වැදගත් වෙන්නේ ඇයි කියලා මම කියන්නම්. මේක වැදගත් වෙන්නේ ඔය කට්ටිය දන්නවා දැනට අපේ පේපර් එකේ සමන්විතිය පේපර් එකේ පළවෙනි ගාන අනිවාර්යයි. ඒකේදී අවසාන ගිණුමක් තමයි හැම මෙතුවක් විභාග කාල සීමාව තුලම ආවේ මේ අවසාන ගිණුමක් සහිතව අවසාන වාර්තාවක් බැංකුවක සකස් කරන්න කියන එක තමයි අපිට කියලා දුන්නේ. ඊට අමතරව දෙවෙනි ගාන පළවෙනි ගාන අනිවාර්ය වුණාම මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. මම බලාපොරොත්තු වෙනවා මේ මාසයේ අවසානයේදී අවසාන ගිණුම් පටන් ගන්න. ඉතින් මේක ඉතාමත් වැදගත් මාතෘකාවක්. හැමෝටම කියන්න ඕනේ ඒකට සහභාගී වෙන්න කියලා. දැන් මම දකිනවා සහභාගීත්වය ටිකක් අඩුයි. කට්ටිය වීඩියෝ එක එවන හින්දා ඒකට හුරු වෙලාද කියලා කියන්න දන්නේ. නමුත් මේක අතාරින්න එපා කියන්නේ. ජනවාරි අනිවාර්යෙන් එක්සෑම් එක තියෙනවා. මේ ටික හරියට මෙච්චර කාලයක් අපි මහන්සි වුණ එක කරගත්තොත් ගොඩ යන්න පුළුවන්. හරි.
එතකොට මම කතා කරේ දෙවෙනි ගානට ඒ කියන්නේ පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේ ඉරිගහන ප්‍රශ්න පත්‍රයේ ඉරිගහන ප්‍රශ්න 10ක් තමයි ලැබෙන්නේ ඔය කට්ටියට. සමහර ඒවාගේ උත්තර හදලා ලියන්නත් තියෙනවා. ඉරිගහන්න තමයි බහුතරයක් තියෙන්නේ. ඉතින් මේ ඉරිගහන්න තියෙන එකේ සාමාන්‍ය ප්‍රශ්න 4ක් විතර. ප්‍රශ්න 3ක් විතර. අපි දන්නවා අපිට ගානක් හදාගන්න බැරි නම් chance එක තියෙන්නේ කනාවට හරි ඉරක් ගහලා පාස් වෙන එක. ඉතින් ඒකෙදි ඒක chance එකක් බවට පත් වෙනවා සමහර අයට. ගානන් 3ක් හදලා මේක කරගත්තාම ගොඩාක් දුරට අපිට පේපර් එකේ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකෙන්ද මේ කියන මාතෘකාවට අදාළ අද උදන්වන මේ පාඩමට අදාළව දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නේදී බහුතරයක් ඔය කට්ටියට දකින්න පුළුවන් වෙලා තියෙනවා. ගිණුම් කරන සංකල්පය කල්ප ආශ්‍රිතව තමයි බහුතරයක් මේ ප්‍රශ්න ගොඩ නැගිලා තියෙන්නේ. ගොඩාක් දුරට ප්‍රශ්න 3ක් වෙන්න පුළුවන් 4ක් වෙන්න පුළුවන්. අද දවස් තුල මම බලනවා පාඩම ඉවර කරගන්න පුළුවන් වුණොත් ඒ ප්‍රශ්න වලට යන්න. ඒ වගේම තමයි අපිට දකින්න පුළුවන් ගණන් හදන්න බොහෝ දුරට එන්නේ ගණන් 4ක් තමයි පේපර් එකේ සම්පූර්ණයෙන්ම. අනිත් 4ම එන්නේ ලියන්න. එතකොට මේ ලියන කෑල්ලක් තුල අනිවාර්යයෙන්ම ගිණුම් කරන සංකල්ප පහක් හඳුන්වන්න. ගිණුම් කරන සංකල්පයන් කුමක්ද? ඔය වගේ කියන ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් මේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ පාඩමේ ඇත්තටම කියනවා නම් විෂය පටන් ගන්න වෙලාවෙ ඉඳන් විෂය අවසාන වෙනකන් තියෙන මේ පාඩමක් තමයි අද අපි උගන්වන්නේ. ඒක අපි විෂය පටන් ගන්නකොටම කතා කරපු එක ඉඳන් අවසානයේ වෙනකන් අපි කොහොමද ගොඩනගන්නේ කියන එක අපි මේ ගිණුම් කරන විෂය ගොඩනගන්නේ කියන එක තමයි මේක යටතේ ඉගවන්නන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පාඩම ඉතාමත් වැදගත් වන්නේ අන්න ඒ හින්දා මේකෙන් 100ට ලකුණු 10ක් පමණ අනිවාර්යෙන් මේ පාඩමෙන් තමයි මේ අනිවාර්යෙන් මේනෝ කට්ටියට පේපර් එකට 110ක් විතර ඔය කට්ටියට ලකුණු ගන්න පුළුවන්. ඉතින් මේක ඉතාමත් වැදගත් මාතෘකාවක් කියන එක ඔය කට්ටියට මම පුන කියනවා. හරි? ඒකෙන් හැමෝම සාවධානව අසා සිටින්න. වීඩියෝ එක මම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා අදත්. ඒකට බලලා නොතේරුණු තැනක් තියෙනවා නම් ඒකෙනුත් බලලා දෙයක් අහන්න. නැති වුණොත් මගෙන් නැවත වාරයක් අහන්න කියලා මම සේත්‍රම කියනවා. හරි. අපි පටන් ගමු. ගිණුම් කරන සංකල්ප කියන මාතෘකාව. ගිණුම් කරන සංකල්ප. ගිණුම් කරන සංකල්පයක් කියවහම නිකන් සංකල්ප කියන්නේ අපිට හිතෙන දෙයක් කියන එක අපිට يعني මං ගිණුම් කරන්නේ කියන වචනේ අතහැරලා සංකල්ප කියලා කිව්වොත් ඒක සංකල්ප අපිට ගිණුම් කරන සංකල්ප කියන එකමනේ හැමතිස්සෙම මතක් වෙන්නේ. එහෙම නැතත් සංකල්ප කියන්නේ මොකද්ද කියන එක ගැන අපිට පොඩි අයිඩියා එකක් තියෙනවා. සංකල්පයක්. මෙයාගේ සංකල්පයක්. එහෙනම් මෙයාගේ මේ කියන්නේ සාමාන්‍යයෙන් කාගේ හරි තීරණයක් කියන එක නේද? හරි. ඒ කියන්නේ එයාගේ සංකල්පයක් ඇසුරෙන් තමයි මේ නාට්‍ය මේ ගොඩ නැගිලා තියෙන්නේ කියනවා නේද? එතකොට එයාගේ අර මේ ගත්ත තීරණයක් වෙන්න පුළුවන්, එයා හිතාගත්ත දෙයක් වෙන්න පුළුවන් නේද? එහෙනම් සංකල්පයක් කියන වචනේ තේරුම මම දන්නවා ඔය කට්ටියට පැහැදිලිව නිර්වචනය කරගන්න බැරි වුණාට ඔය කට්ටියගේ හිතේ තියෙනවා සංකල්පයක් කියන එක. එතකොට මේ ගිණුම් කරන සංකල්පයකොත් අන්න ඒහා ආශ්‍රිතව යන එකක්ම තමයි. වෙනසක් වෙන්නේ නැහැ. කවුරු හරි හිතාගත්ත විදියක් නැත්තම් කවුරු හරි කියලා දුන්න විදියක්. හරිද? අන්න ඒ වගේ දෙයක් තමයි මේකෙත් අර්ථය එන්නේ. මම මේ සරලව කියලා දෙන්නේ. ගිණුම් කරන්නේ කියන විෂයයට බැහැලා ගොඩක් ගැඹුරට කිමිදිලා කියන දෙයක් නෙමෙයි. මං අර ඔය කට්ටියට මේ මොකද ගොඩක් කට්ටිය ඉන්නේ ගිණුම් කරන්නේ නොකරපු කට්ටිය. තේරෙන භාෂාවෙන් කියනවා කියන එක තමයි මම මේ ඔය කට්ටියට පැහැදිලි කරේ. හරිද? අපි බලමු මම ඔය කට්ටියට ටියුට් එක දීලා තියෙනවා. මේකෙදී කියනවා ගනුදෙනු වාර්තා කිරීමේදී හා ඒවා ඉදිරිපත් කිරීමේදී පොදුවේ භාවිතා කරනු ලබන පොදු පිළිගැනීමක් සහිත ගිණුම් කරන නීති හා ගිණුම් කරන සම්ප්‍රදායන් ගිණුම් කරන සංකල්ප ලෙස හඳුන්වයි. යන්න. දැන් මේක කරන්න යනකොට මේ පොදුවේ භාවිතා කරන පොදු පිළිගැනීමක් සහිත ගිණුම් කරන නීති සම්ප්‍රදායක් තියෙන්න පුළුවන්. ඕනම දෙයක එහෙමනේ. අපි පාරේ වාහනයක් එලවගෙන යනකොට උනත් අපිට මාර්ග නීතියක් තියෙනවා. අපි මාර්ග නීති වලට අනුගත වෙන්න ඕනේ. නේද?
එතකොට සම්ප්‍රදායන් තියෙන්න පුළුවන් නේද? නේද? අපි සම්ප්‍රදායන් කියලා ගත්තොත් දකුණට සිග්නල් දාලා වමට හරවන්න යන්නේ නෑනේ නේද? හරි. ඔකට දන්නවනේ නේද? හරි. ඒ වගේ සම්ප්‍රදායන් නෑනේ අපි යතේ නේද? එකපාරටම පාරේ කෙලින් යන ගමන් වංගුවක් මේ කියන්නේ මේ එකපාරටම ටර්න් එකක් ගන්නෙ නෑ නේද? පිටිපස්ස බලන්න පුළුවන්, වාහනේ එනවද කියලා බලන්න පුළුවන් නේද? හරි. අන්න ඒ වගේ තමයි මේ ගිණුම්කරණය කියන විෂයත් මේවා ඉදිරිපත් කරන්න හරි ගනුදෙනු වාර්තා කරන්න හරි යනකොට පොදුවේ භාවිතා කරන පොදු පිළිගැනීමක් සහිත නීති හා ගිණුම් කරන සම්ප්‍රදායන් අපි සම්ප්‍රදායන් කියන වචනේ කටි තේරුම නේද? අපේ සම්ප්‍රදාය නේද? අපේ සිංහල සම්ප්‍රදායන් තියෙන්න පුළුවන් නේද? එනේ නැත්නම් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායන් තියෙන්න පුළුවන් නේද? අපි දන්නවා දැන් අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කිව්වහම කටි හොඳ ආකාර දන්න දේවල් තියෙනවා නේද? අපි සම්ප්‍රදායක් විදියට කරගෙන ඉන්න දේක්. ඔය වචනේ කටියට ඇහිලා තියෙනවා. ඉතින් ගිණුම් කරන්නේත් ඒ වගේ සම්ප්‍රදායන් තියෙනවා. අරයා කිව්ව දැන් එක උදාහරණයක් තමයි ditth සටහන් මූල ධර්මයේ කියන එක. මතකද? ලූකා පැසියෝලි කියන සාමිවරයා කියලා දුන්න එක සම්ප්‍රදායක් විදියට ඒක දවදුරටත් අපිට භාවිතා කරන්න සිද්ධ වෙලා තියෙනවා නේද? හරිද? ආයේ ඒක වෙනස් වෙනවද? නැහැ. අපි කිව්වා ඒක වෙනස් කරන්න පුළුවන් නම් ගිණුම් කරන විෂයක් ඇත්තටම නැහැ. හරි? එහෙනම් ගිණුම් කරන සම්ප්‍රදායන් ගිණුම් කරන සංකල්ප ලෙස හැඳින්වේ. එහෙනම් සංකල්ප ගිණුම් කරන සංකල්ප කියන්නේ මොකද්ද කියලා කියනවනම් ඔන්න ඔය නිර්වචනය අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් මතක තියාගන්න පොදුවේ භාවිතා කරන පොදු පිළිගැනීමක් ඇති නීති, ගිණුම් කරන නීති හා ගිණුම් කරන සම්ප්‍රදායන් ගිණුම් කරන සංකල්ප ලෙස හඳුන්වනු ලැබේ. හරි. ඒ වගේම තමයි මේකේ සංකල්ප අධ්‍යයනය කිරීම සඳහා ප්‍රධාන කොටස් තුනකට එක බෙදා වෙන් කරන්න පුළුවන්. වර්ගීකරණයක් අපි දැක්කා වැරදි වර්ගීකරණයක් කරා නේද? වැරදි වර්ගීකරණය කරනකොට වැරද්දේ ස්වභාවය අනුව වර්ග කරා නේද? ශේෂ පිරික්සුමට බලපාන ආකාරය අනුව වර්ග කරා. එතකොට මේ මොකක්ද අවසානයේ වශයෙන් අපිට මතක මේ ඒකේ මේ ස්වභාවය ශේෂ පිරික්සුමට බලපාන ආකාරය අනුව හා මේ වැරද්දිය සිදුවන අවස්ථාව මත නේද? වැරද්ද සිදුවන අවස්ථාව මත. අන්න ඒ කියන අවස්ථා තුන යටතේ අපිට මේ වැරදි වර්ගීකරණය කරා. ඒ වගේම තමයි මේ ගිණුම් කරන සංකල්ප කියන එකත් අපිට වර්ග කරන්න පුළුවන්ලු ප්‍රධාන වර්ග තුනකට. ඒකේ පළවෙනි එක තමයි ගිණුම් කරන උපකල්පන. නේ? උපකල්පන. දැන් උපකල්පන කිව්වම මම ඒක කියලා දෙන්නම්. ගිණුම් කරන නීති දෙවෙනි එක. තුන්වෙනි එක ගිණුම් කරන සම්ප්‍රදායන්. හරි? එහෙනම් පළවෙනි එක ගිණුම් කරන උපකල්පන, දෙවෙනි එක ගිණුම් කරන නීති, තුන්වෙනි එක ගිණුම් කරන සම්ප්‍රදායන්. උපකල්පන. ගිණුම් කරන කියන එක උපකල්පන මත ගොඩ නැගිච්ච එකක් කියන එක තමයි ඇත්තටම කියන්නේ. උපකල්පනයක් කියලා කියන්නේ හිතා ගන්න ආකාරයක්. නේද? දැන් අපි හැමෝටම කියන්න පුළුවන් මම මේක නම් කලින්ම ගොඩක් දුරට ගිණුම් කරන්නේ පටන් ගන්නකොටම වගේ කට්ටියට කියලා දෙන එකක් තමයි. ඔය කට්ටියට කියලා දුන්නාද කියලා මට මතක නැහැ. මේක ගොඩක් කට්ටියට මම කියලා දෙන එකක් තමයි අපිට යකෙක් අඳින්න කියනවා නම් නේද? යකෙක් අඳින්න කියනවා නම් දැන් මගේ හිතේ මං යකෙක් මවාගෙන තමයි අඳින්නේ නේද? එතකොට මෙතන ඉන්න 10 දෙනා හරි 13 දෙනාටම හරි මං කියනවා යකෙක් අඳින්න ඕන කට්ටිය කියලා. නේද? එතකොට මගේ හිතේ තියෙන විදිහට තමයි යකා අඳින්නේ. නේද? එතකොට බලන්න යක්කු 13 දෙනාම 13ක් ඇඳලා පස්සේ කාගේ යකාද හරි කියන්න පුළුවන්ද කාටවත්? බෑ නේද? ඇයි? බැරි. දැන් අපි දැකලා නෑනේ නේද? අපි හිතාගත් ආකාරයක් තියෙන. උපකල්පනයක් නේද? හරිද? යක්කු මේ යකත් හරි මේ යකත් හරි මේ යකත් හරි කියලා තමයි අපිට කියන්න වෙන්නේ නේද? අපිට කාගේකද හරිද වැරදි කියලා කියන්න බෑ. අපි හිතා ගන්න දේ තමයි මේ උපකල්පනයක් කියලා කියන්නේ. ඉතින් ගිණුම් කරන්නේ කියන්නේ අන්න ඒ විදිහෙම තමයි. උපකල්පන වෙනස් වෙන්නත් පුළුවන් නේද? වෙනස් වෙන්නත් පුළුවන්. මේකේ සමහර වෙලාවට අනිවාර්යයෙන්ම මේ ගිණුම් කරන්නේ කියන එකේ උපකල්පන ඉතාමත් වැදගත් අංගයක් වෙනවා. ඒ උපකල්පන ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ. තේරුණාද? හරි. ඒ නැත්තම් ගිණුම් කරන්නේ පැවැත්මක් නැති වෙනවා. හරි? හරි.
එහෙනම් මතක තියාගන්න උපකල්පන කියන්නේ හිතා ගන්න ආකාරය. හරි? බලමු අපි මේ උපකල්පන කියන එකේ යටතේ දීලා තියෙනවා අපි පළවෙනියට ගිණුම් කරන උපකල්පන මූල ප්‍රකාශන භාවිතා කරන්නන් ඒවා පරිශීලනය කිරීමේදී යම් යම් සංකල්ප අනුගමනය කරනු ඇතැයි. හිතා ගන්නවා නේද? උපකල්පනය කරනු ලැබේ. ඒ කට්ටිය මේක භාවිතා කරලා තියෙනවා කියලා උපකල්පනය කරනවා. නැත්තම් හිතා ගන්නවා. මූල ප්‍රකාශන පිළියෙල කිරීමේදී භාවිතා කරනු ඇතැයි මූල ප්‍රකාශන පරිශීලකයන් නිගමනය කරන සංකල්පයන් ගිණුම් කරන උපකල්පන නම් වේ. එහෙනම් පරිශීලකයන් නිගමනය කරන දේ මේ ගිණුම් කරන සංකල්ප නිගමනය කරන ගිණුම් කරන සංකල්ප මොනවද? ගිණුම් කරන උපකල්පන නම් වේ. එවැනි උපකල්පන හතරක් පහත දක්වා ඇත. පළවෙනි එක අඛණ්ඩ පැවැත්ම. දෙවෙනි එක ඒකාකාරී බව. තුන්වෙනි එක උපචිත භවය. හතර විචක්ෂණ භාවය. හරි? දැන් ওই වචන කිව්වම සමහර අයට කවුන්ට්ස් කරපු කෙනෙක්ට නම් සාමාන්‍යයෙන් ඒක හුරුයි. ගිණුම් කරන්නේ කියන විෂය කරලා නැති කෙනෙක්ට නම් මේ වචන හරි අවුලක් වෙන්න පුළුවන්. නමුත් මේ වගේ තේරුම ඔකටිට දන්න පුළුවන්, දැනගන්න පුළුවන් නේද? අඛණ්ඩ පැවැත්ම කිව්වහම මොකද්ද? අඛණ්ඩ පැවැත්ම කිව්වහම දිගු කාලීන පැවැත්ම කියන එක නේද? හරි? ඒක ව්‍යාපාරයක අනිවාර්ය අංගයක්. මම ඒක ගැන කියලා දෙනවා ඉස්සරහට යනකොට. ඒකාකාරී භාවයක් කියන්නේ. හරිද? අපි අර ප්‍රතිපත්ති වලට අනුකූල වෙනවා කියන්නේ නේද? ප්‍රතිපත්තිගත වෙනවා කියන්නේ දැන් අපි කවුරු හරි කියනවා නම් මම ජීවිත කාලෙම බොන්නේ නැහැ. නේද? බොන්නේ නැහැ කියනවා නම් ආය එයාගේ ප්‍රතිපත්තියක් නේ ඒකාකාරී. ඒක ලදරු අවදීදිත් එහෙමයි නේද? මැදි වයසේදීත් එහෙමයි වයසට ගිහිල්ලත් එහෙමයි නේද? ඒකාකාරී භාවයක් තියෙනවා. හරි? අනිත් එක තමයි උපචිත භාවය. ලස්සන වචනේ උපචිත භාවය කියන එක අපි ඕක ගැන හොඳාකාරවම කියලා දෙනවා. ඔය කට්ටිය ගිණුම් කරන්නේ මං කියවා දන්න කෙනෙක් නම් උපචිත භාවය කියන එක ගැන හොඳාකාරවම දන්නවා. අනිත් එක තමයි විචක්ෂණ භාවය. විචක්ෂණශීලී වෙනවා කියන්නේ. විචක්ෂණශීලී වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් අර මොලේ පාවිච්චි කරනවා නේද? හරි. විචක්ෂණශීලී වෙනවා කියන්නේ අර නිකන් මොලේ භාවිතා කරලා දැනුම අර දැනට සුදුසු නුවණ භාවිතා කිරීම වගේ. අන්න ඒ වගේ වචනයක තේරුමක්. මම ඔය හතර නිකන් රෆ්ලි විතරයි ඔය කටියට කියලා දුන්නේ. මේක මේ තාම සංකල්ප වලට මං ඇවිල්ලා මේ සංකල්පය පැහැදිලි කිරීමක් කරන්න මං ගියේ නෑ. මම අනිවාර්යයෙන්ම මේ සංකල්ප ටික පැහැදිලි කිරීමක් කරනවා. ඊගාව එක තමයි ගිණුම් කරන නීති. ගිණුම් කරන නීති. ගිණුම් කරන නීති කියන එක මම ඔය කටියට කලිනුත් කියලා දුන්නා. ගිණුම් කරන නීති සාමාන්‍යයෙන් නීති සම්ප්‍රදාය. දැන් ලංකාවේ නීති හැදෙන්නේ කොතනින්ද කියන එක ඔය කට්ටිය හොඳාකාරවම දන්නවා. කොහෙන්ද නීති හැදෙන්නේ? නීති හැදෙන්නේ අධිකරණයෙන්ද? නෑ නීතිය ක්‍රියාත්මක කරන්නේ අධිකරණය වුණාට නීතිය හදන්නේ කොහෙන්ද? නීති හදන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් නේද? එහෙනම් නීති සම්පාදනය කිරීම. නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවේ. නීති ක්‍රියාත්මක වෙන්නේ කොහෙන්ද? අධිකරණයෙන් නේද? ඒක අර ක්‍රියාත්මක වීම හරිද වැරදිද කියලා බලන්නේ මොකද්ද? මේ අධිකරණය. එහෙනම් වරදවා ගන්න එපා. නීති සම්පාදනය කරන්න වෙන කට්ටියක්, ඒක ක්‍රියාත්මක කරන්න වෙන කට්ටියක්, ඒක හරිද වැරදිද බලන්න වෙන කට්ටියක්. හරිද? ඕකටනේ අර කියන්නේ වචන තුනක් ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය කියන වචන තුන නේද? හරි? ගිණුම් මේ මොකද්ද? ලෝවල අපි ඉගෙනගෙන තියෙනවා. හරි? ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියන වචන තුන හොඳටම කට්ටිය දන්නවා. ලෝ ඉගෙන කට්ටිය, ඉගෙනගත්ත කට්ටිය. ගිණුම් කරන නීති කියන්නේ ගිණුම් කරන්නේ කියන කෑල්ල මම ඉස්සල්ලාම කියනවා අයින් කළා නීති කියන කෑල්ල ගැන අපි දැනගන්න ඕනේ. නීතියක් කිව්වහම අපි දන්නවා මේ නීතියට අනුගතව කටයුතු කළ යුතු බව තමයි මේකෙදි කියන්නේ. එහෙනම් බලමු ගිණුම් කරන්නේ නීති සම්පාදනය කරන්නේ කවුද කියලා. නේද? මේක ලියලා නැහැ. නමුත් නීති සම්පාදනය කරන්නේ කවුද කියන එක මම පළවෙනි පාඩමේදී ඔය කට්ටියට කියලා දුන්නා නේද? ශ්‍රී ලංකාවේ ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත කියලා 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත කියලා පනතක් තියෙනවා. පනතක් කිව්වම ඔය කට්ටියට මතක් වෙන්නේ කොහෙද? පාර්ලිමේන්තුව නේද? එහෙනම් මේ පනතට අදාළ නීති සම්පාදනය කරන්නේ ඔය කට්ටියට මතක ඇති ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය නේද? මතකද? ඔව්.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය තමයි මේවට අදාළ නීති අලුතෙන් ඇති කරන්නේ. ඒවා පාර්ලිමේන්තුවේ පනතක් විදියට සම්මත කරගෙන තමයි ඔය කට්ටියට ඉදිරිපත් කරන්නේ. එහෙනම් ඒක පිළිබඳව විවාදයක් නැහැ. අපි බලමු ගිණුම් කරන නීති කියන්නේ මොකක්ද කියන එක. ගිණුම් කරන නීති හේවත් කාර්ය නීතියේ යන්නද සංකල්පයට අයත් වන අතර ඒවා මූල්‍ය ප්‍රකාශනවල ගුණාත්මක භාවය උසස් කරලීම හා ඒකාකාරී භාවය ඇති කිරීම සඳහා ගණකාධිකාරීන් විසින් ඇති කර ගන්නා ලද එකගතාවයන්ය. මේවා සංශෝධනයට භාජනය වෙමින් සංවර්ධනය වීමක් සිදුවේ. ගණකාධිකාරීන් පිළිගත් ගිණුම් කරන නීති ගණකාධිකරණයේදී නේද? ගණකාධිකරණයේදී පිළිගත් ගිණුම් කරන නීති කිහිපයක් පහත වේ. හරි? මෙතන printing mistake එකක් තියෙන්නේ. ගණකාධිකරණයේදී නැත්නම් ගිණුම් කරන්නේදී පිළිගත් ගිණුම් කරන නීති කිහිපයක් පහත දැක්වේ. පළවෙනි එක කාලච්ඡේද සංකල්පය. 2 සංසන්දනාත්මක භාවය. 3 උපලබ්ධි සංකල්පය. 4 සමාහරණය. 5 අගය කිරීමේ සංකල්පය. දැන් ඔය කට්ටියට තේරෙන්න ඕනේ කාලච්ඡේද සංකල්පය කිව්වම කාලච්ඡේද මම කිව්වා මේකේ වචනවල තේරුම කියලා දෙනවා කියන එක. කාලච්ඡේදයක් කියන්නේ මොකද්ද කියන එක දැනටත් ඔය කට්ටිය හොඳ ආකාරවම දන්නවා නේද? කාලච්ඡේදයක් කියන්නේ මොකද්ද කියන එක නේද? අපේ දැන් බැංකුවක කාලච්ඡේදයක් කියලා අපි ගන්න කවද්ද? ජනවාරි 1 වෙනිදා ඉඳන් දෙසැම්බර් 31 වෙනිදා වෙනකම්. හරි? අපි ගිණුම් කර සංකල්ප වලට ඇවිල්ලා මේක වගේ තේරුම එකින් එක පිළිවෙලට අරගෙන බලමු. එතකොට ඔය කට්ටියට මේවා මතක තියාගන්න එකත් හරිම ලේසියි. සංසන්දනාත්මක භාවය. සංසන්දනාත්මක භාවය කියන්නේ මොකද්ද? නේද? සසඳනවා නේද? හරි? ඊගාවට උපලබ්ධි. උපලබ්ධි සංකල්පයෙන් කියන්නේ අපි සංකල්පය අමතක කරලා උපලබ්ධි කියන්නේ මොකද්ද කියන එක අපි වචනේ අපිට ඇහිලා හුරුයි. මොකද්ද උපලබ්ධි කියන එකෙන් කියන්නේ? අපි හොඳාකාරවම දන්නවා උපලබ්ධි කියන්නේ අර නිෂ්කාශනය වෙලා නැත්තම් මාරු වෙලා නැහැ කියලා අපි ඉගෙන ගත්තා මොකේද? බැංකු සංසඳුම් වල නේද? හරි? එහෙනම් උපලබ්ධි කියන වචනේ නිකන් මාරු වීමක්, නිෂ්කාශනය වීමක් අන්න ඒ වගේ වචනයක තේරුමක් තමයි තියෙන්නේ. අගය කිරීමේ සංකල්පය. ගොඩාක් දුරට අගය කිරීමේ සංකල්පය කියන්නේ ඔය වත්කම් ප්‍රත්‍යාගණනය කරන්න පුළුවන් නේද? හරි? නැත්තම් හිතන්න වත්කම් ප්‍රත්‍යාගණනය කියන්නේ අපිට අමුතු දෙයක් කියලානේ අපි හිතන්නේ. අපි බැංකුවක දැකලා තියෙනවා මේ බැංකුව සතු වත්කම් ප්‍රත්‍යාගණනය කිරීමේදී ගොඩාක් දුරට බැංකුව අපේට තියලා තියෙන වත්කම් වල මේ අගය කිරීමක් නැවත අගය කිරීමක් දකින්න පුළුවන්. ඒවට කියන්න පුළුවන් රීවැලියේෂන් එකක් කරනවා කියන. ඔය කටියට ඔය වචනේ නම් ඇහිලා තියෙන්න පුළුවන්. නේද? වත්කම නැවත අගය කරනවා. මේක වටිනවද? මේක මේ අද වර්තමානයේදී මේ අපි දුන්න ණය මුදලේ සඳහා ප්‍රමාණවත් වටිනාකමක් තියෙනවද නැද්ද කියන එක තමයි ඒක තුල ඒ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අගය කිරීමේ සංකල්පයත් ඊටමත් වැදගත් මේ සංකල්පයක් ගිණුම් කරන්නේදී. අවසාන වර්ගීකරණය ගිණුම් කරන සම්ප්‍රදායන්. ගිණුම් කරන සම්ප්‍රදායන් කිව්වම මම ඉස්සෙල්ලා කිව්වා චාරිත්‍ර වාරිත්‍ර කිව්වත් වැරදි නෑ කියන එක තමයි. හරිද? අපි බලමු මේක යටතේ ඵලදායී ලෙස ගිණුම් කරන කාර්යයන් පවත්වාගෙන යාමට භාවිතා කරන නොයෙකුත් ධර්මතාවයන් හෙවත් පිළිගැනීම් ගිණුම් කරන සම්ප්‍රදායන් ලෙස නම් කළ හැක. ධර්මතාවයන් නේද? නැත්තම් අපි හැමදාම කරන ක්‍රියාවන් නේද? හරි? ලෙස නම් කළ හැකියි. එවැනි ගිණුම් කරන සම්ප්‍රදායන් කිහිපයක් පහත දැක්වේ. පළවෙනි එක තමයි ද්‍රව්‍යාත්මක භාවය. දෙවෙනි එක විෂයානුගත භාවය. 3 අරමුණුගත භාවය. 4 ආරක්ෂණ සංකල්පය. හරිද? ඔය කියන හතරේ අපි තේරුම බලමු මේ ගිණුම් කරන සංකල්ප. දැන් මේ වර්ගීකරණයන්නේ කරලා තියෙන්නේ. අපි බලමු ගිණුම් කරන සංකල්ප මොනවද කියන එක. ඊගාව මාතෘකාවේ. හරි? ඉහතින් හඳුනා ගන්නා ලද ගිණුම් කරන සංකල්ප පහත පරිදි සාරාංශ කර දැක්විය හැකියි. පහත පරිදි සාරාංශ කර දැක්විය හැකියි. එතකොට 1 ඉඳන් 14 වෙනකම්. දැන් එකපාරටම කියන්න පුළුවන් කවුරු හරි යකෝ මෙච්චර තියෙනවද? මෙච්චර තියෙනවා නම් කොහොමද ඌව මතක තියාගන්නේ කියන එක හැමෝටම ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ වුණාට බය වෙන්න එපා.
ඔය කට්ටියට මේක එච්චර අමාරුවක් නොවන විදියට හරි මම ඒක කියලා දෙනවා ගිණුම් කරන සංකල්ප කියන එක එකින් එකට ගැලපෙනවා මේකේ ගොඩාක් දුරට ඒ එකින් එකට ගැලපෙන ඒවා මම පැහැදිලිව ඔය කට්ටියට නිර්වචනය කරනවා හරි බලමු එකේ ඉඳන් 14 වෙනකන් තියෙන සංකල්ප පළවෙනි එක තමයි ව්‍යාපාර ඒකක සංකල්පය ඕකනම් මේ පන්තියේ හිටියනම් එක්කෙනෙක්ට අමතක වෙන්න විදියක් නෑ නේද මතකයිනේ ඔව් මොකද්ද මතක් වෙන්නේ ඔකටිට ගිණුම් කරන සංකල්ප කියන එක මතක් වෙන්න එකක් තමයි මම පළවෙනියටම ගිණුම් කරන්නේ කියන එක කියලා දෙනකොට නේද ගිණුම් කරන්නේදී භාවිතා කරන මේ එක්තරා දෙයක් නේද ගිණුම් කරන්නේ හරියාකාරව කරන්න නම් අපි භාවිතා කළ යුතු දෙයක් මේ අනිවාර්යයෙන්ම කියලා දුන්නා නේද මොකක්ද ඒක ගිණුම් කරන ව්‍යාපාර ඒකක සංකල්පය ව්‍යාපාර ඒකක සංකල්පය කියන්නේ මොකක්ද කියන එක ඔය කට්ටිය නිර්වචනයේ දැනටමත් දන්නවා ඉතින් බලන්න ඒක සරලයි නේද දැන් අපි ඉගෙන ගත්ත ඒවා තමයි මේක තුල තියෙන්නේ එහෙනම් වෙනස් දෙයක් නැහැ අනිවාර්යයෙන්ම ගොඩාක් ප්‍රශ්න පත්‍රවල ගිණුම් කරන සංකල්ප පහක් නැත්තම් මූලධර්ම පහක් ලියන්න කියලා කියනවා ඉතින් මූලධර්ම පහක් ලියන්න හරි සංකල්ප කියන පහක් ලියන්න කියලා හරි කිව්වම අපේ කට්ටිය උඩ බිම බලනවා නේද හරි උඩ බිම බලන්න දෙයක් නැහැ අඩුම තරමේ එකක් හරි ලියන්න පුළුවන් වෙලා තියෙනවා නේද ඇයි ව්‍යාපාර ඒකක සංකල්පය කියන එක මම මතුරු කියපු දෙයක් හරි දෙක මූල්‍ය මිනුම් සංකල්පය මම ඒකත් ඔය කට්ටියට කියලා දෙනවා බය වෙන්න එපා මූල්‍ය මිනුම් සංකල්පය තුන අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය දැන් මේ වචනේ ඉස්සෙල්ලත් ඇහුණා 4 කාලච්ඡේද සංකල්පය 5 උපචිත සංකල්පය 6 සංසන්දනාත්මක භාවය නැත්තම් ඒකට කියන සංසන්දනාත්මක භාවයට කියන තව වචනයක් තමයි ගැලපුම් කියන එක බොහෝ දුරට ඒකේ භාවිතා කරන්න ගැලපුම් සංකල්පය කියන එක 6 සමාහරණය 7 උපලබ්ධි සංකල්පය 9 ඓතිහාසික පිරිවැය සංකල්පය 10 ද්‍රව්‍යාත්මක භවයේ සංකල්පය 11 අරමුණුගත භාවයේ පිළිබඳ සංකල්පය 12 ආරක්ෂණ සංකල්පය නැත්නම් විචක්ෂණ සංකල්පය කියලාත් ඒකට කියන්න පුළුවන්. ඔය වචන දෙකක තිබ්බා මතක ඇති ඔය කට්ටියට. එකක් ගිණුම් කරන මේ උපකල්පන වල නේද? උපකල්පන වලත් තිබ්බා. අනිත් එක තමයි ගිණුම් කරන සම්ප්‍රදායන් වලත් තිබ්බා. නේද? දැන් එතකොට තේරෙන්න ඕනේ සම්ප්‍රදායන් හා උපකල්පන කිව්වම එක හා සමාන ළඟින් යන වචන. ඒකෙන්ද මතක තියාගන්න මේ වචන දෙකේ තේරුම වෙන වෙනම ගත්තා. අපි වර්ගීකරණය වෙන වෙනම ගත්තට මේ 14 තමයි ඒ වර්ගීකරණය තුල තියෙන්නේ කියන එක විතරක් මතක තියාගන්න ඕනේ. හරි? ඊගාවට 13 සංගත භාවය නැත්නම් ඒකාකාරී භාවය සංගත වෙනවා. ඒකාකාරී භාවයේ සංකල්පය 14 නෛතික තත්වයට වඩා ආර්ථික යථා ස්වરૂපයේ වැදගත් බව. ඒක නම් ඉතින් අපිට තේරෙන එකක් නේද? මොකද්ද? නෛතික තත්වයට වඩා ආර්ථික කියන්නේ වඩා ආර්ථික යථා ස්වરૂපයේ වැදගත් වෙනවා බව. ඒ කියන්නේ ඒකට මම එක උදාහරණයක් කියලා දෙන්නම්. අපි කොච්චර ගොඩ ඉඳන් පීනන්න ඉගෙනුවත් නේද? වතුරට බහින්න ඕනේ පීනන්න නේද? ගොඩ ඉඳන් කොහොම පීනන්න කියලා දුන්නා. මේම කකුල් ගන්න මේක මේම හොලවන්න නැත්තම් මේ විදිහට හුස්ම අල්ලගෙන ඉන්න කියලා කොච්චර කියලා දුන්නත් වැඩක් නැහැ. අපි ප්‍රායෝගික தත්වය වතුරට බහින්න වෙනවා පීනන්න ඉගෙන ගන්න. අන්න ඒක තමයි ওই 14 වෙනි එකෙන් කියලා දීලා තියෙන්නේ. ගොඩාක් දුරට අපිට එවනවානේ චක්‍රලේඛ කියලා ඒවා. නේද? සමහර වෙලාවට චක්‍රලේඛ වලට අනුකූලව තමයි අපි ඇත්තටම වැඩ කරන්නේ. නමුත් ඔය කට්ටියත් බැංකුවල වැඩ කරන කට්ටිය විදිහට බොහෝ දුරට දැකලා ඇති චක්‍රලේඛ කියන එක මතම අපේ බැංකු සේවකයෝ වැඩ කරනවාද කියන එක ප්‍රශ්නයක් නේද? නේද? චක්‍රලේඛ වලින් පොඩ්ඩක් පිට පැනලා එහා මෙහා පැනලා වැඩ කරන තැනුත් නැතුවාම නෙමෙයි නේද? හරි? එහෙනම් යථා ස්වરૂපය නේද? ප්‍රායෝගිකව ඒක ඉටු කරන්න යනකොට අපිට කොච්චර ගැටලු සාගත තත්ත්වයන් පැන නගිනවද කියන එක ඔය කට්ටිය බැංකුවේ වැඩ කරනකොට ඔය කට්ටියට තේරෙනවා නේද? හරි. හරි. එහෙනම් මේ 14 ගැන තමයි අද සාකච්ඡා කරන්නේ. බොහෝ දුරට කියන්න බෑ. මේ 14 ඉක්මනට ඉවර වෙලා ප්‍රශ්නත් ඉවර වුණොත් සමහර වෙලාවට අද පැය දෙකක් විතර ඇතුළත ඉවර වෙන්නත් පුළුවන්.
ඉතින් මේ නමුත් ඊටමත් වැදගත් වෙයි තමයි මේක හරියාකාරව ඉගෙන ගන්න. හරි? එහෙනම් තේරෙන්නේ නැත්නම් මොකද කරන්න ඕනේ? මගෙන් නැවත වාරයක් මයික් එක ඔන් කරලා අහන්න ඕනේ. නොතේරෙන සංකල්පයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක අහලා දැනගන්න ඕනේ. ප්‍රශ්න වලටත් මම අද බොහෝ දුරට යනවා. අපිට කාලය ඇති වෙයි. බලමු. ව්‍යාපාර ඒකක සංකල්පය. පළවෙනියටම කියලා තියෙන සංකල්පය තමයි ගිණුම් කරන සංකල්පවල පළවෙනිම සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය කියන්නේ මොකද්ද කියන එක ඔකට්ටියට මතක ඇති කියලා මම හිතනවා. අපතක කෙනෙක් ඉන්නවා නම් නැවත වාරයක් මම මතක් වෙන්න කියලා දෙනවා. අපේ ගනුදෙනු සටහන් කිරීමේදී නේද? ගනුදෙනු එදිනෙදා ව්‍යාපාරයේ සිදුවෙන ගනුදෙනු සටහන් කිරීමේදී නේද? ව්‍යාපාරිකයා අයිතිකාර නැත්නම් ව්‍යාපාරයත් අයිතිකාරයක් කියන එක දෙදෙනෙක් විදියට සැලකෙන එක තමයි ගිණුම් කරන ඒකක සංකල්පයෙන් අපි කියලා දීලා තියෙන්නේ නේද? මතකද? ඔව්. ව්‍යාපාරය වෙනයි අයිතිකාරයා වෙනයි. එතකොට ඒවට උදාහරණ කට්ටිය හොඳ ආකාරවම දන්නවා නේද? අයිතිකාරයා ව්‍යාපාරයට යම් මුදලක් යොදවනවා නම් ඒකට අපි කියනවා ව්‍යාපාරයේ මොකක් කියලාද? ප්‍රාග්ධනය කියලා. නේද? ව්‍යාපාරයෙන් අයිතිකාරයා භාණ්ඩ හරි මුදල් හරි ගෙනියනවා නම් ඒකට අපි කියනවා මොකක් කියලාද? ගැනිලි කියලා. ඔය කට්ටියට හොඳ ආකාරව මොකක් මතක ඇති නේද? ඒ විදියට අයිතිකාරයා ව්‍යාපාරය මෙහෙයුවාට නේද? ව්‍යාපාරය කරවගෙන ගියාට එයා කරන ව්‍යාපාරයෙන් යම් බලපෑමක් ඇති කරන ගනුදෙනුවක් හෝ සිද්ධියක් වෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම ගිණුම් කරන්නේදී මොකද කරන්න ඕනේ? සටහන් කරන්න ඕනේ. ඒක තමයි මේක යටතේ අපි කියලා දෙන එකම දේ. හරි? බලමු. ගිණුම් කරන්නේදී ව්‍යාපාරික ගනුදෙනු සටහන් කිරීමේදී ගනුදෙනු සටහන් කිරීමේදී කියන එක මම ඔකටියට පැහැදිලිව කියලා දුන්නා. අයිතිකරුවන් ව්‍යාපාරයෙන් වෙන් වූ ස්වාධීන ඒකක ලෙස උපකල්පනය කෙරේ. මෙම සංකල්පයට අනුව අයිතිකරු ව්‍යාපාරයට යෙදූ ප්‍රාග්ධනය ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් වගකීමක් ලෙස ගිණුම් ගත කරයි. ඇත්තද? ඔව් ව්‍යාපාරයට වගකීමක්. ඇයි? අයිතිකාරයා කවදා හරි ව්‍යාපාරය අවසන් කරනවා නම් ඒ මුදල යෙදූ මුදල නැවත වාරයක් අපේ දෙන වගකීමක් තියෙනවා. ඒකට අපේ කියනවා මොකද්ද? මොකද්ද? ප්‍රාග්ධනය කියලා තමයි අයිතිකාරය යොදවන එක කියන්නේ නේද? අයිතිකරුවගේ අයිතිය පෙන්වන්නේ. ඒක ව්‍යාපාරයේ මොකද්ද? වගකීමක් නැවත කවදා හරි දෙයකදී දෙන්න වෙනවා. තව මේකට උදාහරණයක් දීලා තියෙනවා. වත්කම් සමානයි වගකීම් යන මූලික ගිණුම් කරන සමීකරණයේදී ගොඩනැගීමේදී මෙම සංකල්පය අදාළ කරගනි. ඔව් ඇත්ත නේද? ප්‍රාග්ධනය කියන එකට වගකීමක් විදියටත් අපිට ඕන නම් කියන්න පුළුවන්. ඇයි? ව්‍යාපාරයේ වගකීමක්. සල්ලි ව්‍යාපාරයට ලැබෙනවා ඒක වත්කමක්. අයිතිකාරයාගේ ප්‍රාග්ධනය අපේ වගකීමක්. නේද? ව්යාපාරයේ වගකීමක්. ඒ වගේම තියෙනවා ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන අයිතිකරුවන්ගේ නාමයෙන් වෙන්කොට දැක්වීම. නේද? වෙන්කොට දැක්වීම. ව්‍යාපාර ගොඩාක් දුරට ඔය හවුල් ව්‍යාපාර වගේ තියෙනවා නම් හවුල් ව්‍යාපාර නාම ආඥාපනතයටදී හවුල්කරුවන්ගේ නමින් පවත්වාගෙන යනවා නම් ඒක ලියාපදිංචි කරන්න ඕනේ. නැත්තම් වෙනම පවත්වාගෙන යනවා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් මේක යටතේ කියන්නේ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන අයිතිකරුවන්ගේ නාමයෙන් වෙන්කොට දැක්වීම. නේද? අයිතිකරුවන් වෙනයි ව්‍යාපාරය වෙනයි. දැන් උදාහරණයක් ගන්න. අයිතිකාරයා කියනවා බොහෝ දුරට මේ ලංකාවේ ව්‍යාපාරවල තියෙන බහුතරයක් ධම්මික පෙරේරා කියනවා. දැන් කොහෙවත් දැකලා තියෙනවද ඔකටි ධම්මික පෙරේරා ව්‍යාපාර කියලා? නේද? ධම්මික පෙරේරා ව්‍යාපාර කියලා ඔකටියට බොහෝ දුරට දකින්න හම්බෙන්නේ නැහැ. නේද? එතකොට වෙන වෙන ඒවා තමයි තියෙන්නේ. ලිස් කියයි නේද? සිංගර් කියයි නේද? සමහර ඒ වගේ දේවල් තමයි ඔකටියට දකින්න ලැබෙන්නේ. එහෙනම් මතක තියාගන්න ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන අයිතිකරුවන්ගේ නාමයෙන් වෙන්කොට දක්වයි. නේ? තුන අයිතිකරුවන්ගේ සිය පෞද්ගලික ප්‍රයෝජනෙ ලබා ගන්නාද ව්‍යාපාරයට අය යුතුද? නේද? ව්‍යාපාරයට ලැබිය යුතුද? නැත්නම් එයාගේ අයිතිය අඩුවීමක් ලෙස හඳුන්වනවා කියන එක තමයි මේක යටතේ කියන්නේ. එහෙනම් ඔය කටියට මතකයි ව්‍යාපාර එකක සංකල්පය පිළිබඳව මම කියලා දුන්නේ පළවෙනි පාඩමේදී. අපි ගිණුම් කරන්නේ කරන්න යනකොට අපි මතක තියාගත යුතු සංකල්පයක් කියන එක ඒක කවදාවත් අමතක වෙන්න
අමතක කරන්නත් එපා. ගිණුම් කරේ පළවෙනි සංකල්පය තමයි ව්‍යාපාර එකක සංකල්පය. දෙවෙනි සංකල්පයට අපි යමු. තව 13යි තියෙන්නේ නේද? ලේසි නේද? ඔය විදිහට ගියොත් හරි ලේසි. තව මිනිත්තු කිහිපයකින් කට් වෙයි. නැවත වාරයක් ඔය කටිය ලොකු වෙන්න. දෙවෙනි සංකල්පය කියන්නේ මූල්‍ය මිනුම් සංකල්පය. මූල්‍ය මිනුම් සංකල්පය. මූල්‍ය කියන්නේ මොකද්ද? සල්ලි. නේද? මූල්‍ය කියන්නේ සල්ලි. මිනුම් කියන්නේ මයිනෝ. නේද? මිනුම් කටයුතු කරනවා කියන්නේ මොකද්ද? මැනීම. එහෙනම් මූල්‍ය මිනුම් සංකල්පය කියන එක මුදල් මැනීම කියන වචනය සරලව එක්කෙනෙක්ට කියන්න පුළුවන් දෙයක්. එතකොට අපි ගිණුම් කරන්නේ කියන